අංක 10 බලමු අපි. අංක 10 තියෙන්නේ පෘතුගීසීන්ට කෝට්ටේ දේශපාලනයට ඇඟිලි ගහන්න පුළුවන් වුණා. ඇයි මේ ඇඟිලි ගහන්න පුළුවන්කම ලැබුණේ? ඒ අවස්ථාව ලැබුණේ කොහොමද? බුවනික බාහු රජු තමාගෙන් පසුව කෝට්ටේ රාජ උරුමය මුණුපුරට ලබා දීමෙන් මායා දුන්නේ රජු හා බුවනික බාහු රජු සමග අමනාපයක් ඇති කරගත්තේ එම ප්‍රදේශය අයිති කර ගැනීම අරමුණින් කෝට්ටේට පහර දී රණශූරයෙකු නොවූ මොහු පෘතුගීසීන් කැදවා ගත්තේ මෙම නිසා කෝට්ටේ දේශපාලනයට මැදිහත් වීමේ අවස්ථාව පෘතුගීසීන්ට ලැබුණි. ඔව් දේ. හරි වගේ කතාවක්. ඇත්තට හේතුව අපි දන්නවා. බුවනිකබා රජතුමා රණශූරයෙක් නෙවෙයි, ඔහු දක්ෂයෙක් නෙවෙයි. තමන්ගේ සහෝදරයා තරම් සහෝදරයාගෙන් මායාදුන්නගේ බලපෑම එල්ල වුණා කෝට්ටේ රාජධානියට. එතනදී මෙතුමා ආරක්ෂාව සඳහා පෘතුගීසීන් කැඳවගත්තා. ඒ නිසා නොවැදගත් තත්ත්වයකට පෘතුගීසීන්ට රටේ පාලන ක්‍රියාවලියටත් මැදිහත් වෙන අවස්ථාව ලැබුණා. කෙටියෙන් කිව්වොත් බුවනිකබා රජතුමා පෘතුගීසීන් තමන්ගේ ආරක්ෂාවට ගෙන්වා ගැනීම නිසා තමයි දේශපාලනට අත ගහන්න ඇඟිලි ගහන්න පුළුවන්කම ඒගොල්ලන්ට ලැබුණේ. අපි ඒක ලියාගමු. ඒක මෙහෙම ලියාගමු. ඒ පන්තිය පටන් ගත්තේ 3ට නේද? ඔව් තේ. ඉන්ටර්වල් එක. ඉන්ටර්වල් එකක් ඕනේ. දැන් ඕනේ නැහැ සර්. මේක ලියලා පොතේ දාන්න. ඔව් සර් ගම්. හොඳයි. අපි ලියාගමු. ඔය 10ට. අපුතේ? ඔය දැන් කියන්නේ 10. අංක 10 ඔව්. කෝට්ටේ රාජධානියට සීතාවකින් බලපෑම් එල්ල විය. කෝට්ටේ රාජධානියට සීතාවකින් බලපෑම් එල්ල විය. සීතාවකින් බලපෑම් එල්ල විය. එයට මුහුණ දීමට අපොහොසත් වූ රජු හත්වන බුවනිකබාහු රජු ආයි චුට්ටක් කියන්නකො මොලේ ඉඳලා. කෝට්ටේ රාජධානියට සීතාවකින් බලපෑම් එල්ල විය. සීතාවකින් බලපෑම් එල්ල විය. එයට මුහුණ දීමට අපොහොසත් වූ හත්වන බුවනිකබාහු රජු තමන්ගේ ආරක්ෂාවට පෘතුගීසීන් ගෙන්වා ගත්තේය. හත්වන බුවනිකබාහු රජුන් තමන්ගේ ආරක්ෂාවට පෘතුගීසීන් ගෙන්වා ගත්තේය. මේ නිසා
පෘතුගීසීන්ට වටිනාකමක් හිමි විය. මේ නිසා පෘතුගීසීන්ට වටිනාකමක් හිමි විය. මොකක්ද සර්? මේ නිසා පෘතුගීසීන්ට වටිනාකමක් හිමි විය. ඔවුන්ට කෝට්ටේ දේශපාලනයට මැදිහත් වීමටද එමගින් අවස්ථාව උදා විය. හොඳයි පුතේ එහෙමනම් පුතාලා ඉන්ටෝල් එක ගන්න. විනාඩි තව 10යි. දෙන්න ගුරුවරු හතරක් තියෙනවා. ඒක පුතා මම පුළුවන් තරම් කෙටි කරලා දුන්නේ. සර් ඔව්. ශ්‍රී ලංකා රාජධානිය පිරිහීමට බලපාව ප්‍රධානම හේතුව අංක 11 ධර්මපාල රජතුමා කෝට්ටේ බලයට පත් වූ පසු පෘතුගීසින්ගේ බලය තවදුරටත් වර්ධනය වූ ආකාරය. කොහොමද පුතා එහෙම දෙයක් සිද්ධ වෙන්නේ? රටේ පාලකයා කතෝලිකයෙක් වීම ඔව්. ඒකත් අපිට අදාළ කරගන්න පුළුවන්. අදාළ කරගන්න ඕනේ ඒක. මෙන්න මෙතනින් පටන් ගමු අපි. ධර්මපාල කුමරු ඔහු නොමේරු පුද්ගලයෙක්. රාජ්‍ය පාලනය පිළිබඳ අවබෝධයක් තිබුණු පුද්ගලයෙක් නෙවෙයි. ඔහු ලාභාල කෙනෙක්. ඔහුට මේ රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් අඩුකම නිසා පෘතුගීසීන් වැඩි වශයෙන් පාලන ක්‍රියාවලියට මැදිහත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ පාලකයා පෘතුගීසීන්ගේ බලපෑමට නතු වුණා. ඔහු පෘතුගීසීන්ගේ රූකඩ පාලකයෙක් බවට පත් වුණා. පෘතුගීසීන් තමන්ට අවශ්‍ය ආකාරයට ධර්මපාල රජතුමා හසුරුවන්න පටන් ගත්තා. මේ නිසා තවදුරටත් ඔවුන්ගේ බලය වර්ධනය කරගන්න පෘතුගීසීන්ට අවස්ථාව ලැබුණා. අවසානයේ ඔහු පෘතුගීසි බලපෑම් මත කතෝලික ධර්මයත් ගලඳ ගත්තා. මේකෙන් පේනවා ඔහු පෘතුගීසින්ගේ රූකඩයක් වුණු බව. තමන්ගේ සීයා එයත් පෘතුගීසින්ගේ සහාය ලබා ගත්තා. හැබැයි ගැති පාලකෙක් වුණේ නැහැ. මෙතුමා ගැති පාලකෙක් වුණා. සර් එතකොට මේ අර වීදිය බණ්ඩාර පෘතුගීසි වෙන්දල සටනක ආරම්භ කළානේ. මේකට මේ ධර්මපාල කුමරු සහාය දුන්නේ නැහැ නේද? නෑ දුන්නේ නැහැ. කියන්නේ ඊතරම් ගැති මෙයා. ඊතරම් ගැති. ඊළඟට 1565 අවුරුද්දේ සීතාවක ප්‍රහාර හමුවේ ඔහු කෝට්ටේ අතාරිනවා. අතෑරලා ආරක්ෂාව සඳහා යන්නේ පෘතුගීසීන් කොළඹ කොටුවට. ඔහු සෑහෙන කාලයක් ඒ කොළඹ කොටුව තුල ජීවත් වෙනවා. ඉතින් අපිට ඒකෙන් පැහැදිලිව පේනවා ඔහු දැඩි වශයෙන් පෘතුගීසීන්ගේ බලපෑමට ලක් වූ යටත් වූ පාලකෙක් බව. ඉතින් පාලකයා ඒ විදිහට පෘතුගීසීන්ට නතු වෙනකොට ගැති වෙනකොට පෘතුගීසීන් ඔවුන්ගේ බලය වර්ධනය කරගත්තා. හොඳයි අපි එහෙමනම් උත්තරයක් ලියන්න පටන් ගමු මේකට. උත්තරින් පටන් ගමු. ධර්මපාල රජු නැත්නම් කුමරු ධර්මපාල කුමරු
රාජ්‍යත්වයට පත් වුණ විට ලාබාල වියේ පසුවිය. සර් කීයේ ප්‍රශ්නේද? 11 පුතේ. සර් කියන්නකෝ. ධර්මපාල කුමරු මුලින් ඉඳන් කියන්නකෝ. ලියා ගන්න. ධර්මපාල කුමරු රාජ්‍යත්වයට පත් වුණ විට ලාබාල වියේ පසුවිය. ඔහුට රාජ්‍ය පාලනය පිළිබඳව අත්දැකීම් නොවිය. පොඩ්ඩක් කටුනා අර ලාබාල වියේ පසුවිය කියන තැන ඉඳලා කියන්නකෝ. ලාබාල වියේ පසුවිය ඔහුට රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් නොවිය. ඔහුට රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් නොවිය. ධර්මපාල රජුගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ පෘතුගීසීන් එයින් ප්‍රයෝජන ගනිමින් ධර්මපාල රජු තමන්ගේ බසට අවනත කරගත්තේය. තමන්ගේ බසට අවනත කරගත්තේය. පෘතුගීසි බලපෑම් හමුවේ මොකද්ද සර් ආයි කියන්න.
පෘතුගීසි බලපෑම් හමුවේ පෘතුගීසි බලපෑම් හමුවේ පෘතුගීසි බලපෑම් හමුවේ රජු බුදුදහම අතහැර රජු බුදුදහම අතහැර කතෝලික දහම වැළඳගත්තේය. කතෝලික දහම වැළඳගත්තේය. රජු පෘතුගීසීන්ගේ රූකඩ පාලකයෙක් බවට රජු පෘතුගීසීන්ගේ රූකඩ පාලකයෙක් බවට රූකඩ පාලකයෙක් බවට පත්විය. තව රෝල් තුනයි තියෙන්නේ. හරි පුතේ හරි. රූකඩ පාලකයෙක් බවට පත්විය. රූකඩ පාලකයෙකු බවට පත්විය. පෘතුගීසීන් තමන්ට සිතැඟි පරිදි කටයුතු කරන්නට පටන් ගත්තේය. රජු බුදුදහම අතහැර ටිකක් මැද හරි පුතේනේ. රජු බුදුදහම අතහැර කතෝලික දහම වැළඳ ගත්තේය. පෘතුගීසීන් තමන්ට සිතැඟි පරිදි කටයුතු කරන්නට විය. සිතැඟි පරිදි කියන්නේ හිතු මනාපට හිතන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. කියන්නේ පෘතුගීසීන් බලපෑම් කරන්න, බාධා කරන්න, ඕන්ව සීමා කරන්න රජතුමාට පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අංක 12. අංක 12. ධර්මපාල රජු කෝට්ටේ නගරය අතහැර යාමට හේතුව කුමක්ද? සීතාවකින් තමන්ට එල්ලවෙන ප්‍රහාරවලට මුහුණ දීමට නොහැකි වීම. ඔව්. ඒක තමයි හේතුව. අපි ලියමු.
රජු බුදුදහම අතහැර කතෝලික දහම වැළඳගත්තේය. ඊට පස්සේ මොනවා හරි කිව්වද? ඔබ තේ රාජු උත්තර තියෙනවා ලියන්න. පුතේ ඒ උත්තරය දාන්න පුතේ ගෲප් එකට කවුරු හරි. සර් ඕක ලියා ගන්න ඕනේ 12 වෙනි ප්‍රශ්නෙට. ඔව් පුතේ මේක ලියන්න. 12ට මේක ලියන්න. සීතාවකින් එල්ල කළ ප්‍රහාරවලට මුහුණ දීමට නොහැකි වීම. පුතාලට මතක ඇති මායාදුන්නේ රජතුමා සහ ටිකිරි බණ්ඩාර කුමාරයා දෙන්න එක විට පහර දුන්නා කෝට්ටේට හා සීතාවකට. පෘතුගීසින් තමයි ආරක්ෂා කරන්නේ මේ කෝට්ටේ රාජධානිය. පෘතුගීසින් මේ දෙකටම මුහුණ දෙන්න අමාරුයි. ඒතර පෘතුගීසින් මොකද කරේ? කෝට්ටේ ඇතෑරලා කොළඹ කොටුවට ගියා. රජතුමා කෝට්ටේ ඇතෑරලා ඉපාර කොළඹ කොටුවටම ගියා. तो प्रधान हेतु වෙන්නේ මේ සීතාවකින් එල්ල කරපු ප්‍රහාර. අංග 13. පහත සඳහන් වර්ෂවල විශේෂත්වය සඳහන් කරන්න. 1521 අවුරුද්ද. විජයබා කොල්ලේ. ජයබාහොල්ල ඔව්. ලියාගමු විජේබා පොල්ලය. ඇයි ඊළඟේකට එන්න 1551 ධර්මපාල කුමරු රජ වීම. ධර්මපාල කුමරු රජ වීම. ඔව්. 1551 අප මේක ලියමු මෙහෙමද? हाँ आए बोलते हाँ ना पति ना apa tiana හත්වන බෝනක බාහු රජු නියයාම සහ ධර්මපාල කුමරු රජ වී මේ බුවනක බව රජු මිය ගියේ සර් 1550 දෙසැම්බර් 29 වෙනිදා දින නේද? ඔව් පුතාගේ පොතේ තියෙන්නේ 51 කියලා තියෙනවා. ඇත්තටම දිනේ ගත්තාම දෙසැම්බර් 29. ළඟම එනවා සර්. මොකද පුතේ? දෙසැම්බර් 29. ඔව්. ඊළඟට 1565 අවුරුද්ද. ධර්මපාල රජුට කෝට්ටේ රාජධානිය අත්හැරීම සිද්ධ ඔව්. අපි ඒක මෙහෙම කියමු. ධර්මපාල රජු කෝට්ටේ අතහැර කොළඹ කොටුවට යාම. එක්දාස් 580 ධර්මපාල රජු තෑගි ඔප්පුවක් මගින් කෝට්ටේ රාජ පෘතුගීසින්ට පවරා දීම. නිවැරදි. සර් ඔකේ සර් යන්න. සර් මේ නදින වේටින් රූම් එකේ නදින පුතා වෙටින් රූම් නෑනේ. වෙටින් රූම් නෑ පුතේ.
ඒක අයින් කරලා තියෙන්නේ. ධර්මපාල කුමරුගේ මරණයෙන් පසු කෝට්ටේ රාජ්‍ය පෘතුගීසින්ට මල්වාන අයත් ගිවිසුම අත්සන් කිරීම. ඔව් අපි ඒක අන්න ඒ දෙකම අල්ලා ගමු. අපි කියමු මේකට ධර්මපාල රජු මේ යාම සහ මල්වාන ගිවිසුම අත්සන් කිරීම. පුතේ කවුද නදින වෙඩින් රූම් කියලා කිව්වේ? ඊළඟ එක මේ 14 වෙනි ප්‍රශ්නේ පිහිටීමද පිරිහීමද? පුතා පිහිටීම. ආරම්භයයි පිහිටීමයි. සර් අන්තිම එකේ තියෙන 1597 1597 අවුරුදු ධර්මපාලතුමා මිය ගියා. ඒ අවුරුද්ද තමයි මල්වාන ගිවිසුමත් අත්සන් කරේ. සර් පහරද ක්ලාස් ඉවර වෙන්නේ? ඔව් පුතේ පහට. අංක 14 සීතාවක රාජධානියේ ආරම්භය හා පිහිටීම පිළිබඳ විස්තරයක් කරන්න. මේක තමයි සරල ප්‍රශ්නයක්. ආරම්භය අපි දන්නවනේ. ක්‍රිස්තු වර්ෂ 1521 දී ඇති වූ විජයබා කොල්ලෙන් පසුව සීතාවක රාජධානිය බිහි විය. ඔව්. ක්‍රිස්තු වර්ෂ 1521 දී සිදු වූ පිහිටීමට ගන්න පුළුවන් නිසා කැලණිගඟ අස්බඩ අවිස්සාවේලට නුදුරුව සීතාවක රාජධානිය පිහිටීම. ඔව් පුතේ හරි. ක්‍රිස්තු වර්ෂ 1521 දී සිදු වූ විජයබා කොල්ලෙන් පසු සීතාවක රාජධානිය බිහි විය. වර්තමාන අවිස්සා වේල්ලට නුදුරු කැලණිගඟ අසබඩ වර්තමාන අවිස්සාවේල්ලට නුදුරු කැලණිගඟ අසබඩ පොඩ්ඩක් zoom කරන්නකෝ. සීතාවක නගරය පිහිටා තිබුණා. දැන් පුතේ පැහැදිලිද? පැහැදිලි සර්. ඔව් සර් දැන් හොඳයි. ඔව් සර් දැන් හොඳට එහෙම තිබ්බනම් හරි. හා. පුතා මේ පල්ලෙහා ටික මම මකන්නද මේ 13 වෙනි ප්‍රශ්නට උත්තර ටික? හා සර්. අහන්න සර්. මොකක්ද සර්?
සර් 14 වෙනි ප්‍රශ්නේ එච්චරයිද? ඔව් පුතේ. අංක 15 මායා දුන්නේ රජු පිළිබඳව කෙටි විස්තරයක්. මායාදුන්නේ රජු කෝට්ටේ රාජධානියේ සිටි 6 වන විජයබා රජුගේ පුතේ. විජයබා කොල්ලේ සැලසුම්කරු මොහොය. 1521 දී සීතාවක රාජධානිය පිහිටුවාගෙන වසර 60ක් එනම් 1582 දක්වා රාජ්‍ය පාලනය කරේ. මෙතුමා දැඩි පෘතුගීසි විරෝධියෙකු විය. ඔහුගේ පුතා ටිකිරි බණ්ඩාර කුමරුය. ඔයාගේ විස්තරය සම්පූර්ණයි. අවශ්‍ය කරුණු ඔක්කොම ටික ඇතුළත් කරලා තියෙනවා. හොඳ උත්තරයක්. අපි ලියාගමු. මායාදුන්නේ රජු කෝට්ටේ රජකල 6 වන විජේබා රජුගේ පුතෙකි. විජේබා කොල්ලය සැලසුම් කළේ මොහුය. විජේබා කොල්ලෙන් පසු සීතාවක රාජධානිය පිහිටුවාගෙන වසර 60ක් පමණ රාජ්‍ය පාලනය කළේය. දැඩි පෘතුගීසි විරෝධියෙකි. කෝට්ටේ රාජ්‍ය සමග කෝට්ටේ රාජ්‍ය ඉඩ මදිනේ සර්. දෙවරයිද? රූල මේ අවශ්‍ය කරනවා. කෝට්ටේ රාජ්‍ය හා පෘතුගීසීන් සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගත්තේය. තව ඔන්න ඉඳ තියෙනයි ලියන්න සීතාවක බල ප්‍රදේශ පුළුල් කළේය. සීතාවක රාජධානිය පිහිටුවාගෙන වසර 60ක් පමණ රාජ්‍ය පාලනය කළේය.
දැඩි පෘතුගීසි දැඩි පෘතුගීසි විරෝධියෙකි. දැඩි පෘතුගීසි විරෝධියෙකි. කෝට්ටේ රාජ්‍ය හා පෘතුගීසින් සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගත්තේය. සර් ඔව්ද? ඉස්කෝලේ සර් මේ පීරියඩ් 8ම උගන්වනවද? ගොඩක් වෙලාවට පුතේ පීරියඩ් එකෙන් 8ම උගන්වනවා. සමහර ලාවට ඉතින් එකක් දෙකක් මිස් වෙන්න පුළුවන්. ගුරුවරු ඉන්නවා. සර් දැන් වාර වෙන් කරලා තියෙන්නේ කොහමද? පුතා මේ වාර වෙන් කළා කියන්නේ මේ 2021 තුන්වෙනි වාරය ඉවර වෙනවා කියලා කියන්නේ ලබන අවුරුද්ද මාර්තු අග නේද? ඔව් ලබන අවුරුද්ද මාර්තු වලින් තමයි ඉවර වෙන්නේ. එහෙනම් අප්‍රේල් කිට්ටුව නිවාඩු දෙනවනේ. එතකොට සර් විභාගයක් තියෙයි දන්නේ නැහැ නේද? භාගයක් මම නම් හිතන්නේ තියයි. මොකද ඊළඟ ශ්‍රේණියට උපස් කරන්න ඕන නිසා විභාගයක් තියන්න වෙයි. ලකුණක් මොනවද දෙන්න වෙනවා. දැන් සර් අපි ඉන්නේ 15මද නැත්නම් වෙන තැනක සර් වෙන හෝල් එකකද? දැන් පුතේ ඉන්න තැන් වෙනස් කරලා තියෙන්නේ. අට වසර ටික ඔක්කොම අරගෙන තියෙනවා මේ එතන අපේ සෙක්ෂන් එකේ ශාලාවට. තව කොහෙටද? ඔව් අට මේ I එක තියෙනවා මේ එහා කොනේ. අට I පන්තිය. හොර A B C D E එයා පුතා මේ අරන් තියෙන සෙක්ෂන් එක ළඟටම. අට නවය සෙක්ෂන් එකේම තව තියෙන සර්. ඔව්. අපරාම සෙක්ෂන් එකට ඒ ටික ඔක්කොම අරන් දෙනවා. අර එක පන්තියක් මම හිතන්නේ I එක තියෙනවා ටිකක් එහායින් අර සියවල ගහක. කලින් තිබුණු පන්තියේ මෙහා පන්තිය තියෙනවා. ඒ පන්තියේ කලාඳුරු වෙන ළමයින්ගේ කාලා ඊට පස්සේ පන්තිය මාරු කරා. I පන්තිය. අර කලඳුරු හදිනේ කාලා කනුද මේ I පන්තියේ මේ ළමෙක් ආව අපේ පන්තියට. E පන්තියට. ඒ කවුද සර්? තුජාන් අටු ජානින් සර් දැන් සර්ලා පන්තියේද? ඔව්. අදාල් සර් අපේ එයා කොහොමද සර් එනවා කියලා කිව්වා. ටීචර් කෙනෙක්ගේ පුතාද? රේණුකා ටීචර් පුතා නේද සර්? ඔව්. ඉතින් අපේ පන්තියේ ළමයි 50ක් ඉන්නව නාම ලියලා ලියන්නත් බැහැ. ඒ උනාට ගන්න බෑ කියන්න බැහැනේ. මේ මං කෝ අරන් එන්නේ කියලා. අපිට දැන් කොල්ල වැඩි වෙන්නේ නැහැ නේද පුතේ? අය බලමු ප්‍රශ්න අංක විතර ඉන්නවද? දැන් ඉන්නවා 29ක් නේ. අංක 16. දවස්වල ඔක්කොම එන්නේ නැහනේ. ඔව්. මේ දවස්වල පැමිණි ගොඩක් අඩුයි. අද මහන කොල්ලෝ හිටියේ 6ක් 7ක් විතර වගේ. අංක 16 කැලිකට්ටි සැමුරන්ගේ සහාය මායාදුන්නේ රජුට ලැබීමට හේතුව පෘතුගීසීන්ගේ නෑ පෘතුගීසීන් මුස්ලිම් වරුන්ගේ වෙළඳාමත් දැඩි ලෙස බාධා කළේ මායාදුන්නේ රජු පෘතුගීසි විරෝධියෙකු වූ බැවින් කැලිකට්හි සැමෝරියන්ගේ මෙන්ම මුස්ලිම් වරුන්ගේ සහාය එතුමාට ලැබීම. ඔව් ඔක තමයි කාරණේ. පෘතුගීසීන් මුස්ලිම් වරුන්ගේ වෙළඳාම පැහැරගත්තා. කියන්නේ මුස්ලිම් අයගේ හතුරෝ තමයි පෘතුගීසීන්. ඉතින් මේ මායාදුන රජතුමාත් පෘතුගීසීන්ගේ හතුරෙක් වුණ නිසා පෘතුගීසි විරෝධියෙක් වුණ නිසා ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ගේ සහාය හම්බුණා රජතුමාට. ඉතින් එතකොට කැලිකට් සමරන් කියන්නේ මුස්ලිම් පාලකයෙක්. ඒ නිසා සමරන්ගේ සහායත් මායාදුන රජතුමාටම ලැබුණා. අපි කලියමු. නවය වසරේ අපේ පන්ති කඩයිද සර්? මම හිතන්නේ කඩන එකක් නැති වෙයි. ඒක නම් හොඳයි.
ඔව් සර්. අපේ නම් කඩනවා කිව්වා. එහෙම කිව්වද? ඔව් සර් විභාගයෙන් අර පාස් වෙන කට්ටිය මේ හොඳට ලකුණු ගන්න කට්ටිය වෙන පන්තියකට දානවා. ලකුණු අඩු කට්ටිය වෙන පන්තියකට දානවා. හා හා හා. පුතුගීසින් මුස්ලිම්වරුන්ගේ වෙළඳාම් පැහැරගත්තේය. එම නිසා මුස්ලිම්වරු හා පුතුගීසින් සතුරන් විය. මායාදුන්නේ රජු පුතුගීසි විරෝධී වූ නිසා මෙරට මුස්ලිම්වරු හා සමරුන්ගේ සහාය මායාදුන්නේ රජුට ලැබුණි. ඕගොල්ලන්ගේ පන්ති වාර්තා පොත් ටික තාම මේ පන්තියේ no sir. මම අපේ ළමයින්ගේ පන්ති වාර්තා පොත් ටික තාම අපේ පන්තියේ අපේවත් තාම දුන්නේ මම ළඟදී කබඩේ බලනකොට පෙට්ටි එක අඩුත් කරලා තිබ්බයි ටික. බලමු අපි අංක 17 පුතුගීසීන්ට එරෙහිව මායාදුන්නේ රජු කළ සටන් වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූයේ මන්ද සටන් මායාදුන්නේ රජුට නාවික ශක්තියක් නොතිබූ නිසා ඔව් කෙටියෙන් කිව්වොත් නාවික බලයක් නොතිබුණු නිසා තමයි මේ සාර්ථකත්වය ලබා ගන්න බැරි වුනේ. ඒක පුතුගීසීන් නාවික බලය නිසා ශක්තිමත් වුණා. නිරන්තරයෙන් මෙතුමා සටන් කළා පුතුගීසි විරුද්ධව. නමුත් නාවික බලයක් නැති නිසා ඔවුන් පරද්දන්න නොහැකි වුණා. අපි ඒක ලියාගමු.
සර් ඔහුදේ 16 වෙනි එකේ වෙළඳාම පැහැර ගත්තේය ඊට පස්සේ මොකද තියෙන්නේ? එම නිසා මුස්ලිම්වරු හා පෘතුගීසීන් සතුරන් විය. එම නිසා මුස්ලිම්වරු හා පෘතුගීසීන් සතුරන් විය. ඔය සර් 16 වෙනි ප්‍රශ්නේ නේද? ඔව් 16 පුතේ. 17 මේ ටික තියෙන්නේ. සර් අද කීවෙනි ප්‍රශ්නයට වෙනම කරනවද? අපිට තව ප්‍රශ්නයක් දෙකක් කතා කරන්න පුළුවන් නේද නේද? විස්තර නම් කරමු සර්. විශ්වනකම් පුතේ කරන්න බැරි වි අපිට මම හිතන වෙලාව මදි වෙයි. බලමු අපි හොඳේ. අංක 10 පැය භාගයක් ගමු අපි සර්. අපි දැන් කතා කරේ 17 18 පුතා මේ අංක 16 මකන්නද? එපා සර්. ලියන්න. අපිට ලබන සතියේ බැරි වෙයිද නම් මේ පටන් ගන්න? බැරි වෙයි නේ සර්. වැඩි පාටක් තමයි තියෙන්නේ. දෙකමාරට විතර පටන් ගන්න. ලබන සතියේ සොඳුරලා ගෙදරට එන්න ඕනද? නෑ පුතේ නෑ මම මැසේජ් එකක් දාන්නම් හොඳේ. ඉස්කෝලේ ගියත් අපිත් ඉන්නේ පණ බයෙන් හොඳේ. කොයි වෙලාවෙ මේක බෝ වෙයිද දන්නේ සර් සර් ඔව් තු ජානුත් ඉස්කෝලේ යනවා සර්. කවුරුද? අර පන්තියට අලුතෙන් ආවේ සර්ට ටුජා. ඔව් අද ඉස්කෝලේ ආවා. හා සර් හා. සර් ඉස්කෝලේ කාලසටහන පොඩ්ඩක් අපව ගෲප් එකට දාන්න ඉස්කෝලේ ගෲප් එකට. ඉස්කෝලේ එකද පුතේ? කියන්නේ අලුත් එකද පරණ එකද? මේ දැන් යන එක නේ. දැන් කියන එක. ඔව් සර්. මම දාන්නම් ඔයාලා. සර් ඔව් සර් 16 තුන්වෙනි එකේ මෙරට මුස්ලිම්වරුන් හා සැමරුන්ගේ සහාය මායාදුන්නේ රජුට ලැබුණි. සර් ඉස්කෝලේ තියෙන දවසක් කර දවසක්ද? ඔව් පුතා මේ දැන් සඳුදා 8 වසරේ දරුවෝ ටික ඊට පස්සේ මෙහෙමයි ගියේ සඳුදා 6 8 10 අඟහරුවාදා 7 9 11 එහෙමයි ආවේ. දැන් 6 7 වෙනස් වෙලා තියෙන්නේ. 8 9 10 11 යන්නේ ඒ විදිහට. දැන් ආපහු හෙට ඉස්කෝලේ යන්නේ 9 වසර සහ 11 වසර. 7 වසරේ නැද්ද? 6 7 ළමයි ටික ඒගොල්ලෝ ගෙන්නන්නේ දෙපාරට. ඒ කියන්නේ එක දවසක් ගෑන් ළමයි දවසක් කුරු ළමයි ගෙන්නන්නේ. 8 වසරෙත් එහෙම සර්. නෑ නෑ පුතේ 8 එහෙම නෑ 8 ඔක්කොම එකපාරට ගෙන්නන්නේ. 8 වෙන දවස් 9 ඉන්නේ නෑනේ. පුතේ 16 හරි නේද? හරි සර්. හරි
ගිය සතියේ අපේ මේ කෙටි සටහන් සකස් කිරීමේ කටයුත්තේ කවුද ජයග්‍රාහකයා? ආකාශ්ද? මම නම් නෙමෙයි සර්. මාත් නෙවෙයි මම තමයි සහන්යා මම තමයි අන්තිමට. සහන්යා මේ ප්‍රයිවට් දැම්මේ. සහන්යා මැසේජ් එකක් දාලා තිබුණා මට මේ සර් මේ ගෲප් එක කරලා තියන්න අරින්න මේ ෂෝට් නෝට් එක දාන්න කියලා. මම දැන් ගෲප් එක කරලා මේ මැසේජ් දැම්මා මේ අන්න දැන් හරි කියලා. කොහොමද ඒ අතරතුර කවුරු හරි මේ ෂෝට් නෝට් එක දාලා තිබුණා ගෲප් එකට මේ මට මතක ආකාශ දුරට තමයි මම හිතන්නේ. අංක 18 මුල්ලේරියා සටන පිළිබඳව විස්තරයක්. සර් ඊට කලින් සතිය ෂෝට් නෝට් බලගෙන නෑ නේද? පත් දෙකක් පුතේ අතහැරලානේ. ඉතින් බලන්න මම දැන්. මේක ෂෝට් නෝට් එක හදන්න ඕනේ. එපා පුතේ ෂෝට් නෝට් අද ඕනේ නැහැ හොඳේ. එතකොට මේ අපි පුතේ කලින් සතියේ ෂෝට් නෝට් වල ජයග්‍රාහකයා තෝරගත්ත නේද? මතක නෑ සර්. මට මතක ආකාශ් හරි කවුරු හරි තමයි හිටියේ. ගිය සතියේ නෑ නේද? කියන්නේ ඒ සතියේ අද තෝරගන්න ඕන. ඔව් ඊට කලින් සතියේක. ඊට කලින් එකක් මගේ අරුණා. කලින් සතියේ එකක් මගේ අරුණා. එකක් අතහැරුණා. ආපහු දාන්න කියලා කිව්වේ සර්. දෙකක් තියෙනවා තෝරන්න දැන්. දෙකක් තියෙනවානේ. හා. ඔව් සර්. 18 පොතේ බලමු අපි. මුල්ලේරියා සටන පිළිබඳ විස්තරයක්. මේ සටන ආරම්භ වුණේ 1562 වර්ෂයේදී ස්ථානයේ තමා මුල්ලේරියා වෙල්යාය. පුදුකේසි හමුදා මෙහෙවන්නේ අපොන්සු පෙරේරාද ලසර්දා. පුතේ ලියන්න එපා. අපොන්සු පළමුවන රාජසිංහ රජතුමාත් එක්ක නේද සර්? පුතේ එතකොට රජතුමා මායා දුන්නේ මේ සතර මෙහෙවන ටිකිරි බණ්ඩාරනේ. ඔව් සර්. පෙරේරාද ලසර්දා තමයි පුදුගේසි හමුදා නායකයා. එතකොට මේ කාලේ සීතාවක පාලකයා මායා දුන්නේ රජතුමා සටන මෙහෙයවීම ටිකිරි බණ්ඩාර එතකොට පුතුගේසි සෙබළු 1900ක් මිය ගියා. සමූල ඝාතනය නේ. සමූල ඝාතනයක්. සර් ලබන සතියේ පන්ති දෙකට පටන් ගත්තා නම් සර් ඉවර කරන්න පුළුවන් ඒ සර්. පුතා ලබන සතියේ පුතාලට කොහොමද අහුවෙන්නේ? එදාට ඔයගොල්ලෝ ගෙදරද දන්නේ ඉන්නේ නේ? දැන් සිකුරාදා ගියාම සර් සදුදා වෙන්නේ නැහනේ. සිකුරාදා ගියාම ඔයගොල්ලෝ ආපහු යන්නේ අඟහරුවාදා නේ? උලක් වෙන්නේ නැහැ සර්. ඔව් එතකොට අදාද යන්නේ. ආයෙ මතනේ බ්‍රහස්පතින්ද සර්. ආයෙ යන්නේ බ්‍රහස්පතින්ද. එතකොට පුතාලා බදාදා ගෙදර. ඒ නිසා අපිට ලබන බදාදා දෙකට පටන් ගන්න පුළුවන්. ඔයාලා ගෙදරනේ ඉන්නේ. සර් දෙකේ ඉඳන් 30 වෙනකන්ද? 5 දෙක දක්වා. පහ. හොඳයි පුතේ. සර් ඊළඟ බදාද බැරි වෙනවා. එහෙම නෙවෙයි. ඔය ඊළඟ බදාදා නම් අපිට එහෙම කරන්න බැරි වෙයි. මම මේ ඒතොර සර් 9 වසර පටන් ගන්න පුළුවන් ඔසේ. මම කල්පනා කර හිටියේ මෙන්න මෙහෙම දෙයක් මේ අමතර පන්තියක් කොහොම හරි අරගෙන ඉවර කරලා මේ ලබන පදාදට මේ 9 පටන් ගන්නවා මේ හිත හිටියේ. රයිට් තමයි සර් සමාන දවසවල. මම කල්පනා කරේ මට පුළුවන්ද කියලා මේ ඔය දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්න දවසක මේ පන්තියක් දාන්න.
හෙට උදේ සර්. හෙට උදේ මට ඉස්කෝලේ ඔන්ලයින් එකක් තියෙනවා. දැන් මට වැඩේ දැන් 11න් එනවා ඉරිදා. ඉරිදා ඔව් ඕන වෙලා ඉරිදා හවස 5-7 හැරෙන්න ඉරිදා උදේ පුළුවන් ඉරිදා උදේ පුළුවන් සර් 1:00 වෙනවා. එහෙනම් පුතේ අපි මේ ගමුද ඉරිදා 8:00 10:00 අවුලක් නැහැ සර්. සර් දහම් පාසල් පුළුවන් සර්. පිස්සු දහම් පාසල් යන්නේ කවුද? පුළුවන් සර් දහම් පහල පටන් ගන්නවනේ. අවුලක් නැහැ සර්. නෑ සර් එක දවසයිනේ සර් ඉරිදා බෑ පන්ති. අන්තිමේ හොඳයි පුතා. එතකොට මෙන්න මේ දෙක තමයි මේ අතුලත් වෙන්න ඕන උත්තරේට. අපි සර්. මේක ලියමු. ඔව් පුතේ. රෙකෝඩින් එක දැම්මනම් හරිනේ සර් ගෲප් එකට ක්ලාස් තියෙන කට්ටියට එන්න පුළුවන් ඒතකොට. රෙකෝඩින් එක බලන්න. හා එහෙම කරමු. ඔව්. එහෙමනම් පුතේ අපි මේ ඉරිදා යොදා ගමුද පන්තිය? කාර්ය පුතේ පන්ති තියෙන්නේ? සර් දහම් පාසල් තියනවා කියනවා කියන්නේ. සර් පන්ති දෙන කට්ටියට අත උස්සන්න කිව්වනම් හරි අඟහරුවාද රෑ වෙලා වගේ බෑ සර්. බෑ සර් පන්ති. පුළුවන් සර්. පුතේ දාන්නකො මේ පන්ති තියෙන හෑන්ඩ් මාක් එකක් දාන්නකො. ඉරිදා සර් ඔය ඉරිදා ඉරිදා කීයේද සර් 8:00 10:00 නැත්නම් 10:00 12:00 එහෙම මම ටයිම් එක. අද රැට පුළුවන් සර්. අද රෑමට පන්තියක් තියෙනවා පුතේ. 5:00ට පන්තියක් තියෙනවා. 11 පන්තියක පැය 3ක් මටත් දෙන්නෙක් නේ දෙන්නෙකුට තමයි පන්ති නේද? දෙන්නයිනේ සර් ඉතින් රෙකෝඩින් එක රෙකෝඩින් එක දාමුද? ඔව් සර් පුතේ එහෙම කමක් නැද්ද? ඕනේ නේද? මොන්නේ අමන්දී ආකර්ෂා ආය කවුද පුතේ එන්නේ අපේ? හරි පුතේ. සර් ඒකට අද හොලන 18 වෙනි ප්‍රශ්නේ විතරද? ඈ පුතේ? දැන් කරන්නේ සර් 18 වෙනි ප්‍රශ්නේ විතරද? ඔව් පුතේ අපි 18 කතා කරලා නම් නවත්තගමු නා. අපි ඉරිදා හැමනම් 8:00 ගමු. හොඳයි. බලමු අපි 1000 මොකද්ද මේ අංක 18 මූලදරය සටන අපි ලියාගමු. එක්දාස් 562 වසරේදී ඇති සර් අංක 18 1562 වසරේදී සර් ඉරිදා උදේ නේද පන්ති? ඔව් පුතේ 8:00 10:00 අපි මේ ටියුට් එක ඉවර කරගමු කොහොම හරි දාට හොඳේ 1562 වසරේදී සර් බෝඩ් එකේ දිනක ලියන්න එපාද? එපා එපා මං කිව්වේ එපා කියලා 1500 අපුතේ 1562 වසරේදී කෝට්ටේ සහ මොකද පුතේ 8:10 පන්ති දානවා කිව්වද? ඔව් 8:00 10:00 ඔව් සර් පන්ති දානවා කිව්වද කවද හරි? ඔව් ඉරිදා 8:00 සර් 10:00 මේ සතිය උදේ උදේ ලියාගමු 1562 වසරේදී උදේ නම් ඈ පුතේ
උදේ නම් මටත් බෑස. උදේ බෑනේ. එහෙනම් මේ හවස රෙකෝඩින් අහන්න ගියා. හවස 7න් පස්සේ පුළුවන් සර්. බෑස. බෑස. සර් ඉරිදා ඒ වෙලාවට කරමු. සර් 8න් පස්සේ රෙකෝඩින් එක දාන්න පුළුවන්. අනේ ඔව් සර් ඒ වෙලාව හොඳයි. හරි අපි සුදුමක් ගමු. හරි. දැන් ලියාගමු මේක. 1562 වසරේදී කෝට්ටේ හා පෘතුගීසි හමුදා කෝට්ටේ හා පෘතුගීසි හමුදා කෝට්ටේ හා පෘතුගීසි හමුදා සර් ක්ලාස් එක තියෙන වෙලාව වෙනස් වුණේ නෑ නේද? ඉරිදාට හමාරි නම් 10 වන්කන් නේද? ඔව්ද කෝට්ටේ හා පෘතුගීසි හමුදා සීතාවක ආක්‍රමණය කිරීමට සූදානම් විය. මායාදුන්නේ රජු හා ටිකිරි බණ්ඩාර කුමරු තම සේනා හොඳින් සංවිධානය කළේය. තව තියෙනවා ලියන්න ඕන. මුල්ලේරියා වෙල්යායේදී සටන සිදුවිය. සීතාවක හමුදාව සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයෙන් පෘතුගීසි නායකයා වූ අපොන්සු පෙරේරාද ලසර්දා ඇතුළුව පෘතුගීසීන් 1600ක් මියගිය බව සඳහන් වේ. 1600ක් මියගිය බව සඳහන් වේ.
එච්චරයි සර් එකේ. තව තියෙනවා පුතේ ඉන්නේ. තව ගොඩක් තියෙද සර්. චුට්ටයි. ඉඩ ඉවරයි සර්. පුතේ ඉවරයිද? මෙය ඔව් මෙය පෘතුගීසීන් ආසියාතික රටක ලැබූ මෙය පෘතුගීසීන් ආසියාතික රටක ලැබූ මෙය පෘතුගීසීන් ආසියාතික රටක ලැබූ දරුණුම පරාජය විය. දරුණුම පරාජය විය. ටිග්‍රි බණ්ඩාර සීතාවක හමුදා මෙහෙයවීය. ටිග්‍රි බණ්ඩාර ළමයි 41ක් විතර හිටියා දැන් ඉන්නේ 29. අඩු වෙලා. ටිග්‍රි බණ්ඩාර සීතාවක සේනා මෙහෙයවීය. 43ක් විතර ළමයි. හොඳයි පුතේ එහෙනම් අපි අදට සමුගමු. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් දැනුවත් කරන්න එහෙමනම් අපි 9 වසර පන්ති පටන් ගන්න බව ලබන සඳුදා. එහෙමනම් අපි නැවත හමු වෙමු ලබන ඉරිදා. එන්න බැරි දරුවන්ට රෙකෝඩින් එක ලබා දෙමු. නෝට් එක සම්පූර්ණ කරගන්න. ඔව්. ඉරිදා කීයටද සර්? 8:00 සර් 9 වසර කරන්නේ කොහොමද සර් 9 වසර පොත නැතුව පුතා 9 ඔයගොල්ලන්ට මම පාඩම print out එකක් අරන් දෙනවා පුතේ හොඳේ. මම එඩු මාකෙන් තියන්නම් පුතාලා ගන්න. නෝට් එක ගෲප් එකට දාන්නද සර්ට දාන්නද ගෲප් එකට දාන්න බෑනේ සර්. හරි පුතේ මට එවන්න හොඳේ. හා සර්. එහෙමනම් හැමෝටම ආයුබෝවන්. ආයිබෝන් අයිබෝන් සර්. අයිබෝන් සර්.